කිව්වේ අපි දැන් දිගටම අපි කතා කරගෙන ආවේ අර ආනාපාන සති සූත්‍රය කොහොමද වඩවන්නේ ඒකේ තියෙන අර කොටස් වල කොයි කොයි විදිහට යන්නේ කියලා ඒක අපි සම්බන්ධ කරන්නේ අර සතර සතිපට්ඨානයේ තියෙන කරුණ වලට ඒක සමානව තමයි මේක යන්නේ කියලා. ඒකෙදී අර මේ කායानुපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා කියන එක. දැන් ඒකෙදී අපි ගිය සුමාන දෙකේදීම අපි කතා කරේ එකක් තමයි කායानुපස්සනාව ගැන කතා කරලා ඒක අපි තුලින් දකින්නේ කොහොමද කියන එක පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් කරලා බැලුවා. ඊළඟට දෙවෙනි එක ගිය සුමාන අපි කතා කරා වේදනානුපස්සනාව කියන එකයි සතර සතිපට්ඨාන ඒ තියෙන ඒ දැනීම අපි කොහොමද අර ආනාපාන සති සූත්‍රයේ තියෙන විදිහට අර බුදුහාමුදුරුවෝ දීලා තියෙන මේ ස්ටෙප්ස් වලින් අර 5 ඉඳලා 8 වෙනකන් තියෙන ස්ටෙප්ස් හතරේ කොහොමද ඒක වර්ධනය වෙන්නේ කියන එකයි එතනින් අන්තිමටම අර සූත්‍රයේ කියලා තියෙන විදිහටම මේ ඒ කියන්නේ අපේ ඇලීම සහ ගැටීම නැති වෙලා මේ නියම ස්වභාවය පේන ආකාරය. අද අපි කතා කරන්නේ නිකන් ඉන්නේ අර මේක අපි අද කතා කරන්නේ මේ චිත්තානුපස්සනා කියන කොටස කොහොමද මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. දැන් ඇත්තටම මේ අර ආනාපාන සති සූත්‍රයේ තියෙන කොටස් 16න් 9 වෙනි එකේ ඉඳලා 12 වෙනකන් තියෙන හතර. ඒ හතරේදී බුදුහාමුදුරුවෝ කතා කරන්නේ මේ හිත ගැන. එහෙම නැත්නම් චිත්ත කියන එක කොහොමද මේ හඳුනගන්නේ කියන එක. ඒක මේ අපි කියුවා ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක දිහා බලනකොට ඒ කියන්නේ අපි මේ භාවනා කරන කෙනා පුරුදු කරගන්නවලු ට්‍රේන් කරනවා කියලා කියන්නේ. මේ හිත කියන්නේ මොකක්ද කියන එක හඳුන ගන්න එක. ඊළඟට ඒක කොහොමද මේ ඒක සතුටු වෙන්නේ කොහොමද කියලා. ඒක නිකන් හඳුන ගන්නවා මේ කොහොමද හිත කියලා කියන්නේ කියන එක. ඊළඟට ඒක ඊට පස්සේ ස්ටඩි කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සිත තැම්පත් කරන හැටි. ඊට පස්සේ සිතෙන් නිදහස් වෙන හැටි. ඔය හතර තමයි එතන මේ ආනාපාන සතියත් එක්ක ඔය හතර කොහොමද අඳුනගන්නේ කියන වඩවන්නේ කොහොමද කියන එක. වඩනවායි කියන එකත් අදහස් කරන එකෙන් වඩනවායි කියන එක අදහස් කරන්නේ මේ පුහුණු කරන්නේ කොහොමද. මේක කියලා දෙන්නේ එහෙමනේ පුහුණු කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි ආස්වාද ගන්න කොටයි ප්‍රාස්වාද කරන කොටයි ඉස්සෙල්ලා අපි මනස ගැන අඳුර ගන්න. මනස කියලා එකක් තියෙනවා කියන එක. දැන් මනස කියන එක ඇත්තටම දැන් අඳුන ගන්න මේ අවස්ථාව වෙනකොට මේ අවස්ථාව ක්‍රම කීපයකින් පටන් ගන්න පුළුවන් මේ කොටස. ඒ කියන්නේ අපි මම මුලින් කිව්වා වගේ ආනාපාන සති සූත්‍රය සම්පූර්ණයෙන්ම පාවිච්චි කරලා භාවනාවේ යෙදෙන කෙනා මුලින්ම අර කායानुපස්සනාව කියන කොටස කෙරෙනවා. යාගේ. ඒ කියන්නේ ඉස්සෙල්ලම ආස්වාස වෙන එක අඳුනගෙන ඊළඟට ඒ ආස්වාද ප්‍රාස්වාසය තමන්ගේ ශරීරයත් එක්ක සම්බන්ධ කරගෙන ඊළඟට ඒ ආස්වාද ප්‍රාස්වාසයෙන්ම තමන් අඳුන ගන්නවා මේ ශරීරය ඇවිල්ලා ආපෝ තේජෝ වායෝ පඨවි කියලා කියන කොටස් වලින් සම්බන්ධ වෙච්ච ගෙතිච්ච එකතු වෙච්ච දෙයක් විතරයි. අතෝ භෞතිකයි කියලා කියන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ එකට එකතු වෙච්ච දෙයක් නොවේ කියන එක අඳුන ගන්න. ඊළඟට දැන් අපි ඊළඟට තිබුණේ අර එහෙම භාවනාව කරගෙන යන එක්කෙනා ඊළඟට කල්පනා කරනවා. ඊළඟට එයාට තේරෙනවා මේ ප්‍රීති ස්වභාවයක් මේක අයින් වෙනකොට. ඒ ප්‍රීති ස්වභාවය ටික දියුණු වෙනකොට ඊළඟට එයාට දැනෙනවා සුඛ ස්වභාවය. එතකොට එයා ඒ අර තමන්ගේ ආස්වාද ප්‍රාස්වාදත් එක්ක පුහුණු කරගන්නවා. ඒ ප්‍රීති ස්වභාවයයි ඒ සුඛ ස්වභාවයයි ඇති වෙන්නේ තමන් තුල කියලා. ඒක තමන්ගේ මනස තුල කියලා. ඊළඟට ඒක නිසා ඒකත් වෙනස් වෙනවා. ඒකින්ද ඒක තව ටිකක් සැහැල්ලු කරගන්න. ඒක තමයි එතන කරන්නේ.
දැන් ඊළඟට අපි චිත්තානුපස්සනාවේදී කරන්නේ දැන් මම අර කිව්වේ දැන් එක දිගට කරගෙන යන කෙනා එහෙම කරනවා නම් ඊළඟට චිත්තානුපස්සනාවේදී මනස ගැන අපව අර විදිහට පුරුදු කරගන්න. ඒක අපි කතා කරමු තාටිකකින්. දැන් ඒ අර ආනාපාන සතිය කියන එක මුල ඉඳලාම පටන් අරගෙන කරගෙන යන එක්කෙනා. ඒක කරන්නේ මොකද සමහර කෙනෙකුට මේක අලුත්. ඒ කියන්නේ පටන් ගැනීමෙන් කරගෙන. තවත් සමහර අපිට යෝගාවචරයක් හරි කවුරු හරි මේක අපි කියන්නේ උපාසක උපාසිකාවක් හරි බික්කු බික්කිනි කෙනෙක් හරි ඔය කියන කරුණු 8 නිතර නිතර කරලා ඒකලොන්ට ඒක හොඳටම පුරුදුයි. නැත්තම් ඒ ස්වභාවය අඳුන ගන්න වැඩි වෙලාවක් වැඩි මහන්සියක් අවශ්‍ය නැහැ. එහෙම ගත්ත එක්කෙනා දැන් ඊළඟට එයාට තේරෙනවා දැන් මේ මනස දැන් වේදනාව නැති වෙන එක වෙනම වැඩක්. හැබැයි මේ වේදනාව කියන එක අඳුන ගන්න මනස කියන එකක් තියෙනවා කියන. ඒක තමයි ඊළඟ පාර දැන් එයා කියන්නේ අර මේ 9 වෙනි පියවරේදී නිතර බුදුහාමුදුරුවෝ කියන්නේ මේ යෝගාවචරය උස්ම ඒ කියන්නේ ඉහළ ගන්න කොටයි උස්ම පහළ යන කොටයි තමන්ගේ අවධානයට යොමු කර ගන්නවා මේ වෙන්නේ මේක මේ සිතිවිලි නිසා ඒ කියන්නේ සිත නිසා තමයි මම මේ අර වේදනාව කියලා එකක් හරි අඳුනගත්තේ. ඒ නිසා මේ වේදනාව කියන එක වුණත් අඳුන ගන්න සිත කියලා ගත්තා. ඒ කියන්නේ දැන් ඒ අඳුන ගන්නවා සිත. ඒ සිත අඳුන ගැනීම නිසා ඒක සිත අඳුන ගන්නවා කියලා කියන්නේ තමන්ගේ අවධානය ඔය කියන අර අඳුනා ගැනීම කියන්නේ වේදනාව හරි ශරීරය හරි අඳුනා ගැනීම කරේ මේ සිතත් සමග එකතු වෙලා කියන එක තේරුම් ගන්නවා. ගත්තාම අර සිත කියන එක වෙනයි කියන එක තමන්ට තේරෙනවා. ඒ කියන්නේ ඒකෙදි දැන් ওই සිත කියන එකට අදාළ දේවල් ගොඩක් තියෙනවා කියලා තමන්ට තේරෙනවා. ඒ කියන්නේ තමන්ට ආසාව එහෙම නැත්නම් ඇලීම තියෙනවා. ඒක තියෙන සිත ඇතුලේ. කෙටීම තියෙනවා. ඒක තියෙන සිත ඇතුලේ. ඒ කියන ඒවා ටික අඳුන ගන්නකොට අඳුන ගන්න එක තමයි පළවෙනි පියවර. ඒ කියන්නේ 9 වෙනි පියවර. ඊළඟට 10 වෙනි පියවර එහෙම නැත්නම් ඊළඟ පියවර වෙන්නේ ඒක අඳුනා ගැනීම නිසා Taman තුල ඇති වෙනවා සිත පිළිබඳ පැහැදිලි ස්වභාවයක්. මේ පැහැදිලි ස්වභාවයක් කියලා කියන්නේ මේක වෙනස් වෙන සිත කියන එක වෙනයි කියන එක අඳුන ගන්න එක ලෙහිසි වෙනවා. දැන් ওই පැහැදිලි ස්වභාවයක් කියන එක ටිකක් මේ මට තේරිච්ච විදිහට මම මේ කියන්නේ. මොකද මම මේ අර චින්තකයෙන් බලන්නේ නැති ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් දෙකේම තියෙන 아무තු වෙන වචන දෙක. එකක් තියෙන්නේ satisfying the mind කියලා. ඒ කියන්නේ සිත satisfy කරනවා කියලා එක ට්‍රාන්ස්ලේෂන් එක තියෙනවා. අනිත් එකේ තියෙන්නේ glad in the mind. glad in the mind කියලා කියන්නේ සන්තෝෂ කරනවා කියලා. ඔයාලා මට තේරෙන්නේ නැහැ ওই දෙකම හරි කියලා. ඒ ට්‍රාන්ස්ලේෂන් එක මට තේරෙන්නේ ඒක එතනින් ඒ කරන්නේ සිත කියන එක පැහැදිලිව අඳුනාගත්තා කියන එක. ඒ කියන්නේ ඒක වෙන් කරගත්තා කියන එක. ඉස්සෙල්ලා පළවෙනි ඒ කියන්නේ 9 වෙනි පියවරේදී කරන්නේ අපේ ආස්වාද ප්‍රාස්වාසයත් එක්ක අඳුන ගන්නවා මනස කියන එක තියෙනවා කියලා. දෙවෙනි එකේදී අපි කරන්නේ ඒක තියෙනවා කියන එක පැහැදිලි කරගන්නවා. කියන්නේ වෙනස් කරගන්නවා. දැන් ඒකත් එක්ක සම්බන්ධ නැහැ ඊට පස්සේ. ඒකෙන් පොඩ්ඩක් අයින් වෙනවා කියන එක. ඊළඟ එකේ තියෙන්නේ මේ එහෙම අයින් වෙච්ච නිසා දැන් අපිට පුළුවන් මේ මනස මේ කලබලකාරී ගතියෙන් අයින් කරගන්න. මේක තියෙන ස්ටඩි කරගන්නවා කියලා. ඒ කියන්නේ කලබලකාර ගතියෙන් මේ අඩු කරගන්න. ඊට පස්සේ ඊළඟ එකෙන් ඒ කියන්නේ 12 වෙනි මේ පියවරෙන් කරන්නේ ඒ දැන් මනස අපි මේ සංවර කරගත්ත නිසා දැන් එකෙන් අපිට අයින් වෙන්න පුළුවන්. ඒක තමයි
ඊළඟ පියවර. දැන් ඔය මම විස්තර කරේ දැන් අර ට්‍රාන්ස්ලේෂන් එකේ කියන්නේ අපේ මේ සූත්‍රයේ තියෙන එක සරලව කිව්වේ. සරලව කිව්වේ ඒක වෙන හැටි. අපි දැන් ඕක කියන්නේ එක්ස්පීරියන්ස් කරමු තව ටිකකින්. දැන් ආයි පාරක් එක මතක් කරොත් මුලින්ම කරන්නේ අපි උස්ම ඉහළට පහළට ගන්නකොට අපි අඳුන ගන්නවා මනස කියලා එකක් තියෙනවා කියන එක. ඒ කියන්නේ මනස කියන එක තියෙනවා කියලා අඳුනගන්නේ කොහොමද? දැන් අපි මීට ඉස්සෙල්ලා අපි කරලා තියෙනවා අපි වේදනාවනේ. ඒ වේදනාව කියන එකත් අපිට දැනෙන්නේ මේ මනස තියෙන නිසා. මනසත් එක්ක යන සයිකල් එක නිසා. එහෙම නැත්නම් අර නාම රූප කියන ක්‍රියාදාමය නිසා. එහෙම නැත්නම් අර උපාදානය නිසා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධවල තියෙන ඒ උපාදානය සිද්ධ වෙන නිසා තමයි මේ අපි අර වේදනාව උනත් දැනගත්තේ. ඒක නිසා අපි මෙතනින් දැන් මනස කියන එක අඳුනගත්තා. මොකද මේ වේදනාව කියන්නේ අපි භාවනාවේ යෙදෙනකොට අපි දැන් අඳුනගත්ත මේ වේදනාව හැදෙන්නේ මේ මෙන්ටල් ෆැබ්‍රිකේෂන්. එහෙම නැත්නම් අර මනසේ තියෙන ක්‍රියාකාරීත්වය නිසා තමයි කියලා වේදනාව හැදෙන්නේ. දැන් ඒක අනිත් පැත්තට අපි අරගෙන කරනවා මනස කියලා තමයි මනස තමයි මේක කරන්න කියන එක මනස අඳුන ගන්නවා දැන්. ඔදකේ ලොකු වෙනසක් නැහැ. නමුත් අර වෙන් කරලා තියෙන්නේ දැන් වේදනාව කියන එක දැන් අපිට අදාළම නැහැ. ඒ නිසා අපි දැන් මනස අඳුන ගන්නවා. ඊළඟට ඒ මනස අඳුන ගන්නවා කියන එකේ පැහැදිලි කර ගැනීම තමයි ඊළඟ පාර කරන්නේ. ඒ කියන්නේ මනස කියලා එකක් තියෙනවා කියලා දන්නවා. ඊළඟට මනස කියන එක තමන්ගෙන් වෙන් කරලා තියාගන්න පුළුවන් කියන එක දැනගන්න. ඊට පස්සේ ඒක කලබල වෙන්න ඉඩ දෙන්නේ නැතුව නවත්ත ගන්නවා. ඊට පස්සේ අපි මනසෙන් අයින් කරනවා. ඔය හතර තමයි අපි කිව්වේ. එතන පැහැදිලි කරේ. කොහොමද ඕගොල්ලන්ට ඒක තේරුනේ ඇති පොඩ්ඩක් කතා කරමු බලන්න. චන්ද්‍රකෝ මොකද කියන්නේ? කියන එක පැහැදිලි. නමුත් ඒක මට මේ විස්තර කරන්න අමාරුයි. එක්ස්පීරියන්ස් කරලා තියනවා කියලා නිකන් දැනෙනවද? ඔව් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් චිත්තානුපස්සනාවේ දිගේ යනකොට ඒ කියන්නේ දැන් එක අවස්ථාවකදී අපි නිශ්චල වුණාට පස්සේ අපිට දැන් එතෙන්දී අපි අර මනසින් අයින් වෙනවා කියලා කියන්නේ එතකොට තමයි මම හිතන්නේ අර අපිට එන සිතිවිලි පේන්න පටන් ගන්නවා. අපි දැන් මට සිතිවිල්ලක් ආවා කියන එක මට දැනෙන්නේ අර මනසින් අයින් වුණාට පස්සේ. එහෙම කිව්වොත් හරිද? හරි. ඔව්. මනස කියන එකක් තියෙනවා කියලා අඳුනගත්තට පස්සේ. අඳුනගත්තට පස්සේ ඒ කියන්නේ සිතුවිලි එනවා. ඊට පස්සේ මේකෙන් මට වැඩක් නැහැ නේද කියන එකෙන් මම ඒක අයින් කරනවා. පැත්තකට කරලා අයින් කරනවා. ඔව්. එතන මනසින් අයින්. ඔව්. එතන මනසින් අයින් වෙනවම නෙවෙයි. නමුත් මනස අඳුන ගන්නවා. නෙවෙයි අර මනස අඳුන ගන්නවා. එතකොට ඒකට එන සිතුවිලි අපි අයින් කරන්න ලේසි වෙනවා. ඒක තමයි මේගොල්ලෝ මේ ගොඩක් ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ අර satisfying කියන එකයි gladness කියන එකයි කියලා තියෙන්නේ මේ අර ලෙහෙසි කියන ගතිය. දැන් ඔය අර කී වචනය ලෙහෙසි කියන. ඒ ලෙහෙසි කියන එක මේගොල්ලෝ කියලා තියෙන්නේ මේ විදිහට තමයි. ඒ කියන්නේ අපිට දැන් මේක අඳුනගත්ත දැන් මේක දැන් එතකොට අපි ඒක satisfy කරන්න යනවා නම් එතකොට අපි ඒකත් එක්ක පොඩි ගැටීමක් ඇති. හරියට හරි. ඒකයි මම ඒක පාවිච්චි කරන්නේ නැත්තේ. ඒ වචනේ පාවිච්චි කරනවා. අපි ලෙහෙසි කියන එකකින් අදහස් කරන්නේ gladness එකක් නෙවෙයි. ලෙහෙසි කියන එක කියන්නේ comfortable කියන එක නිකන්. දැන් comfortably පුළුවන් අපිට අර අයින් කරන්න. ඒකයි එතන පොඩි මේ ට්‍රාන්ස්ලේෂන් එක වෙනසක් තියෙන්නේ. දැන් ඔයා කියපු විදිහ හරියටම හරි. ඒක තමයි. කියන්නේ අපි දැන් අන්න සිතිවිලි එනවා යනවා කියන එක අඳුනගෙන දැන් අපිට පුළුවන් ඒක අඳුනගත්ත නිසා මේක අයින් කරලා. ඒක තමයි. එහෙම නැතුව ඒක සැටිස්ෆයි කරන්න ගියොත් වෙන්නේ අපි ඒකත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා. අන්න හරි. හරියටම හරි. දැන් ඊට පස්සේ දැන් අර ඔයා කියනවා දැන් අයින් කරනවා කියලා. ඒ අයින් කරාට පස්සේ තමයි දැන් අර ඊළඟ ස්ටෙප් එකේ එන්නේ. මොකද ඒක අයින් කරාම දැන් මනස තැම්පත් කරලා නේ. ස්ටෙඩි කරලා.
දැන් මනස දුවන්නේ නෑ හැර මෙහාට. ඒකත් තියෙනවා මේක දුවනකොට අපිට දැනෙනවා. දැනෙනවා. ඒක තමයි අර 11 වෙනි පියවර විදිහට තියෙන්නේ. 11 වෙනි පියවර විදිහට තියෙන්නේ දැන් අපි අඳුනගත්තා දැන් මේක වෙනස් මනසේ එනවා කියන එක අතාරින්න ලෙහෙසි. ඒකම දැන් මනස දැන් ස්ටඩි කරගලා තියෙන්නේ මේක breathe in steady in their mind කියලා කියන්නේ. ඒ කියන්නේ steady කියලා කියන්නේ දැන් ඉතින් අර කරදරයක් නැහැ. හරියට හරි. ඔව්. දැන් ඕක දැක්කනේ දැන් ඔයාව ඔක මේ ආනාපාන සති සූත්‍රයේ කියනවායි කියලා එහෙම භාවනා කරපු එක නෙවෙයිනේ. මේ ඔය වගේ කොටස් කඩ භාවනා කරපු එක නෙවෙයිනේ. ඒක තමයි මම අර අක්කත් අහපු ප්‍රශ්නෙට මම කියන්නේ ඒක මේ කියන්නේ මේක දැන් මේ කියලා තියෙන බුදුහාමුදුරුවෝ මේ විස්තර කරනකොට මෙහෙම විස්තර කරා. මේක සිද්ධ වෙනකොට ආනාපාන සති සූත්‍රය නෙමෙයි වෙන එකකින් කරත් ඔච්චරම තමයි වෙන්නේ. ওই ටිකම තමයි සිද්ධ වෙන්නේ. ඒක හරි හොඳයි වගේ. විස්තරේ හරි හොඳයි. මේ ඊට පස්සේ දැන් ඒ අර දැන් අපි අර දැන් සිතිවිලි එනවා සිතිවිලි යනවා කියන එකත් අඳුරගෙන ඊට පස්සේ ඒක මේ මනස දැන් කාම් කරලාගෙන එහෙම නැත්නම් ස්ටඩි කරගෙන එහෙම නැත්නම් මනස කියන එක දැන් අපි හොඳටම දන්නවා. ඒක එච්චර කරදරයක් නෙමෙයි අපිට. එහෙම වුණාට පස්සේ ලේසි අපිට මනස අයින් කරන්න. අර කියව මනස අයින් කරනවා කියලා මනස අයින් කරනවා කියන එකේදී එතන කියන්නේ අපේ අවධානය මනසෙන් අයින් වෙනවා. ඔකට මම අර එකපාර චින්ත කරගෙන මම කිව්වා ඩ්‍රොප් කරනවා කියලා. ඒ කියන්නේ මනස අතහැර දානවා. ඒක තමයි ඒ හතරවෙනි එකකින් කරන්නේ. ඒ ඊළඟ එකකින් කරන්නේ. ඒක කරාම තමයි අර මම කියන්නේ අර දැන් අපි මේ විතක්ක ਵਿਚාර කියන එකේදී අර එතෙන්දී අපි අර දොරගාවට ඇවිල්ලා මම කියන්නේ සමහර අය ඉන්නවා කියලා දොරගාවට ඇවිල්ලා එයා හිතනවා මෙතන තමයි හරි තැන කියලා. මෙතනින් එහා මුකුත් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ සෙල්ලෙන්නේ නැහැ. දැන් අර මයින්ඩ් එක දැන් ස්ටඩි වෙලා තියෙන්නේ. දැන් මේ හරි මෙච්චරයි කියලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ කියනවා විස්තර කරනකොට කියනවා මේ හරි මම භාවනා කරලා තමයි ඉතින් නිදාගෙන හිටියා වගේ තමයි එතන හිටියා. ඊට පස්සේ ආයෙ ආවා දැන් මුකුත් නැහැ. ඒක වෙන්නේ අන්න එතනදී තාම මනසත් එක්ක ඉන්නේ දැන්. දැන් මනස අර අයින් කරනවා කියන්නේ ඩ්‍රොප් කරනවා කියන්නේ නැත්නම් මේක ලියලා දෙන්නේ රිලීසින් ද මයින්ඩ් කියලා. මයින්ඩ් එක අතාරිනවා. ඒ අතාරිනකොට අපි කරන්නේ මනසෙන් අයින් වෙනවා. ඒ කියන්නේ අපේ එළඹගත් සිහිය අර ඩ්‍රොප් කරනවා කියන එක. ඒ කියන්නේ අර දොරටුවෙන් ඇතුල් වෙනවා. එහෙම නැත්නම් අර ත්‍රෙෂෝල්ඩ් එකෙන් එළියට පායිනවා. පැනනාම දැන් මනසත් එක්ක තියෙන සම්බන්ධතාවයක් නැහැ. හැබැයි මනස නැති වුණාට වෙනස අපේ තියෙන සෙලවීම. ඒ කියන්නේ අපේ තියෙන යම් කිසි ගැටීම් ඇලීම්. ඒ ටික තමයි දැන් පෙනීගෙන යන්නේ. ඒ ටික තමයි අර අයින් වේගෙන යන්නේ ඊළඟට. දැන් එතකොට මේ මානසික කරන එක නෙවෙයි. දැන් අපිට අපේ ප්‍රත්‍යක්ෂයට දැනෙනවා. ඒ ටික තමයි අර ධම්මානුපස්සනාව කියනකොට එන්නේ ඒ ටික. මම මේකට පොඩ්ඩක් ඉස්සරහට කිව්වේ ඒක අඳුරගන්න. ඒ ටික තමයි අර අපි කතා කරනකොට කියන්නේ මේ විතක්ක ਵਿਚාර වුණාට පස්සේ ඊටු ටික එනවා කියලා. දැන් එතන තියෙන්නේ මේ එකම වචන පාවිච්චි වෙන්නේ. නමුත් අපි ඒ ගැන පස්සේ කතා කරමු. මේ හොඳයි ඒක ඔය කියපු එක. ඒ තමයි ඒක විස්තරය. ඔකට ආනාපාන සති සූත්‍රයම කෙරෙන්න ඕනෙත් නැහැ. සාමාන්‍ය භාවනා කරනකොට අපි ඔක්කොම ගොඩ දෙනෙක් ඕක කරලා තියෙනවා මම හිතන්නේ. හරි චින්තක කියන්නේ. දැන් ඔය අපි වෙන් කරනවා කියලා කියන්නේ දැන් මනස වෙන දේ දකින්නවා කියලා කියන්නේ මම මේ තේරුම් අරන් ඉන්න විදිහට අවධානය ගන්නවා මනසෙන් එළියට. හරි එතකොට දැන් සාමාන්‍යයෙන් ඔය දෙක අර එළුයි වතුරේ මිශ්‍ර වෙලා වගේ ඔය දෙක එකට තියෙන්නේ. හරියට අර අපි හිතමු මේ කරෝලේ මිනිස්සෙක් යනවා ටෝච් එකක් ගහගෙන. එතකොට මේ මිනිස්සේ ටෝච් එක එකට යන්නේ. එයා දකිනවා මේ ගල් මුල් තියෙනවා, සත්තු ඉන්නවා, මේ ඒවා එයා ඒවට ප්‍රතික්‍රියා කරනවා. කියන්නේ කො මගහැරලා යනවා නැත්නම් මේ ගහනවා හරි මොනවා හරි. දැන් අපි මේ ටෝච් එක එයාගෙන් අරගෙන වෙන කෙනෙක් අතට ගත්තොත් එතකොට අපිට පේනවා අර මිනිස්සයි දෙකම පේනවා. ඒ කියන්නේ අර ඉන්න මේ ගස්ගල් පේනවා. ඊට පස්සේ අර මිනිස්සයා ප්‍රතික්‍රියා කරන විදිහත් පේනවා. ඔය වගේ එකක් තමයි මට හිතෙන්නේ. ඔය මේ
මනස ඩ්‍රොප් කරනවා කියලා කියන්නේ එහෙම නැත්නම් මනස අවධානය මනසෙන් එළියට ගන්නවා කියලා. කියන්නේ එතකොට මනසේ වෙන දේවලුත් අපිට පේනවා. හරියට හරි. එහෙම තමයි මම උදාහරණයක් ඇටියට ඔබ තියාගෙන මම හිතාගෙන ඉන්නේ. හොඳයි. ඒකදී උදාහරණ පොඩ්ඩක් හදාගන්න. දැන් ඔයා කියවනේ අර මේ ෆ්ලෑෂ් ලයිට් එක එහෙම නැත්නම් ටෝච් එක තව එක්කෙනෙකුට දෙනවා කියලා. එහෙම නෙවෙයි. ඒක හිතාගන්න මේ එකපාරටම ෆ්ලෑෂ් ලයිට් එකක් වැටෙනවා මේ අර එළී තියෙන ගහ උඩ තියෙන. අපි ඔය වත්තේ එළියට ගියයි කියලා වත්තේ බෑක් යාඩ් එකේ යනකොට ටෝච් එක ගෑනවා. යනකොට අපි දැන් මෙහි දින අලුත් ක්‍රමයකට හිත ඇති සමහරලාට මේ මෝෂන් ඩිටෙක්ටර් එකකින් ලයිට් එක පත් වෙනවටක් ගන්න. අර ලොකු ෆ්ලෑෂ් ලයිට් එක පත් වෙනවා. ඒ වගේ. වෙන කෙනෙක් ටෝච් එක ගහනවා නෙවෙයි ඒක ඉබේපත් වෙනවා. අන්න හරි ඉබේපත් වෙනවා. ඒකේ හොඳ කනෙක්ෂන් එකක් තියෙනවා එතන. මොකද දන්නා දැන් වෙන කෙනෙකුට දෙනවයි කියන එකකින් අදහස් කරන්නේ දැන් මේ මගේ එළඹගත් සිහිය වෙන කෙනෙක් ගාව තියෙනවා වගේනේ. නමුත් ෆ්ලෑෂ් ලයිට් එක වැටෙනවා කියන්නේ වෙන කෙනෙක් ගාව නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් තියෙන දෙයක් ඒක ඇත්තට. හරියටම ඔකට හරියටම කියන්න පුළුවන් දේ තමයි මේ කියන්නේ අයිඩියල්ම එක්සැම්පල් එක තමයි ටෝච් එක ගන්නකොට එකපාරට ඉර පායනවා. ඉර පායපුවම ඔක්කොම පේනවා. ඒ ළඹගත් සිහිය කියන එක ඇත්තටම ඉර එළිය වගේ. ඒක මුළු හැම තැනටම පිටරෙනවා. ඒ නිසා දැන් අර ඔකට මම සාමාන්‍ය උදාහරණයක් දෙන්නේ කාමරයේ ඇතුලේ ඉන්නකොට ටෝච් එකක ගහ මොනවා හරි බලනවා නම් ඒක අපිම කියන සමත භාවනාව. ඒකෙන් අපි කරන්නේ අපි මනසත් අරගෙන ගිහිලා තමයි බලන්නේ මේවා ටික. හැබැයි කාමරේ ලයිට් එක දාපු ගමන් සමත භාවනාව ඉවරයි. දැන් විදර්ශනා භාවනාව. හරි විදර්ශනාව. දැන් ඔක්කොම පේනවා. ඒකයි මගේ අර සම්මාන කිරීම. ඒක හරිනේ ඔයාගේ එකට තව ටිකක් පැහැදිලි කරගන්න. හරි. ඔව්. ඒක ඇර වටිනාකම තියෙන්නේ අර ඊළඟට මතුවෙන ඒ ෆ්ලෑෂ් ලයිට් ඒ කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ ෆ්ලඩ් ලයිට් එක වැටෙනකොට ඒක ෆ්ලඩ් ලයිට් එක. ඒක හැමතැනම තියෙනවා. ඒක වෙන එක්කෙනෙක් ගාව තියෙනව නෙවෙයි. ඒක ඇතුළ වෙනස තියෙනවා. හොඳයි. අයියට මොකක්ද කියන්නේ? විශේෂයෙන් නෑ. ඕකේ. අක්කා නෑ. මේ අර දෙන්නගෙම මේ එක දෙක හොඳටම උදාහරණ දෙක. ඒ කියන්නේ මනස හඳුන ගන්නවා කියන එක මනසේ අපි භාවනාව කරනකොට මනස හඳුන ගන්න එකයි. දැන් අර වෙනස් කරාම තියෙන අර එළඹගත් සිහිය මතුනාට පස්සේ නැත්නම් අපි එළඹගත් සිහිය ප්‍රමුඛ කරගත්තට පස්සේ අනිත් ඒවා හැමදේම පේනවා කියන එක. දැන් මේ පේනවයි කියන එකට අපිට නිකන් සාමාන්‍යයෙන් තියෙන දේවල් විතරක් නෙවෙයි ඉතා ගැඹුරින් තියෙන දේවලුත් පේන්න පටන් ගන්නවා. ඒකයි ඒක වටිනාකම. ඒ නිසා මේ ගැඹුරින් කියලා කියන්නේ අපේ අධ්‍යාත්මය තුළ ඇතුලේ තියෙන මේ ඔන්නෝයිකුත් දේවල් ඒවෙන් අපිට මතුවෙන ඒවා පේනවා. කියන්නේ ඒකත් හොඳ පොයින්ට් එකක් නේ නන්දේ. දැන් ඔය අර ගැඹුරින් පේන්නේ මොකද අපි දැන් මේ මිනිස්සයාම ටෝච් එක අරන් යනවා නම් එයාගේ පැත්තට ටෝච් එක ගහන්නේ නැහැ නේ. හරියට හරි. එයා බලන්නේ එළිය පැත්තේ තියෙන ඒවා විතරයි. දැන් අපි එළියට ගත්තම ටෝච් එක හරි මොකක් හරි එතකොට මේ මිනිස්සයාගේ ඇතුලේ දැන් ඉන්නේ මොනවද ඒව ඔක්කොමත් පේනවා. ඔව්. ඒ වගේ එකක් වෙන්නේ. කියන්නේ මනස ඇතුළට ගැඹුරට බහින්න පුළුවන් එළියට ගත්තම නැත්තම් මනසත් එක්ක අර බැඳිලා ඒ අර වතුරේ ඉඳන් මේ එළිය බලනවා වගේ වැඩක් තමයි. හරි ඒක හොඳයි අර මතකනේ අර පුණ්‍යජී හාමුදුරුවෝ විස්තර කරනකොට කියනවා එයා සතිපට්ඨානය කියන එකේ තේරුම සති කියන්නේ සිහිය උපට්ඨාන කරනවා කියලා. ඒ දෙක එකතු කරාම තමයි සතිපට්ඨාන කියලා දාලා තියෙන්නේ. සති උපට්ඨාන කියලා කියන එකේ තේරුම මේ ඉන්ට්‍රොවර්ෂන් කියලා. ඒ කියන්නේ ඉන්ට්‍රොවර්ෂන් කියන්නේ ඇතුළ බලනවා කියන එක. කියන්නේ අපිට පිටත ටෝච් එක පිටට ගහගෙන ඉඳලා වැඩක් නැහැ දැන්. දැන් ඇතුළට බලන්න ඕනේ කියන එක තමයි එතන අදහස් කරේ. ඒකෙන් අදහස් කරේ දැන් අර ඔය කිව්වා වගේම මේ අපි තුල තියෙන මොනවද කියන එක සිහිය
මුදුන්පත් කරගෙන බලනවා කියන එක. ඒක හරියටම ඒක තමයි සතිපට්ඨානය කියන එක තේරුම. දැන් සතිපට්ඨානය කිව්වහම ඒක ඇත්තටම මම අර ඉස්සෙල්ලා පාර කිව්වා වගේ සතිපට්ඨාන සූත්‍රයේ දැන් සතර සතිපට්ඨානය කියලා කිව්වහම සතර කියලා කිව්වේ මේ ඒ සතිපට්ඨානය කියන එක අපි තුම වහලා නම් මේ සතර කියලා කියන එක නිකන් අර කුරුණු හතරක් ගහලා මේ වහලා උඩට ගන්නවා කියන එක වගේ වැඩක්. වහලා උස්සනවා වගේ කියන වැඩක්. ඒ නැත්නම් වහලා තමයි අපි සතිය. අර සතරද කියන්නේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන ඒවා අරමුණු කරගෙන සතිය ඉහළට ගන්න පුළුවන් කියන එක තමයි සතිපට්ඨානයේ තේරුම. ඒ සතිය ඉහළට ගත්ත සතිය තමයි යථා තත්ත්වයේ දකින්න. යථා තත්ත්වය කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒවා ප්‍රත්‍යක්ෂ කරගන්නේ ඒක. එහෙම නැත්නම් ලෝභ ද්වේෂ මෝහ කියන එක අඳුනගන්නේ ඒක. ඒ නිසා මේ සතිපට්ඨාන කියන එක තමයි ඒ සතිපට්ඨාන කියන එකේ තේරුම අරකයි. අර අපේ අවධානයෙන් අපි තුලම බලනවා කියන එක. එතකොට අපි තුල බලනකොට අර ධර්මතාවයන් අපි දැන් අර කියන්නේ සවක්ඛාතෝ ධම්මාස කියලා. සවක්ඛාතෝ ධම්ම කියලා කියන්නේ අපේ තුල තියෙන ධර්මය. සන්දිට්ඨිකෝ කියලා කියන්නේ තමන් විසින්ම දැකගත යුතුයි. තුරට කියන්නේ කියොත් සමමිතින් දකින්න නිසා දකින්නකොට තමන්ට තේරෙනවා මේක අකාලිකයි කියලා. ඒ කියන්නේ මේ ධර්මතාවය මේ කාලයකට අදාළ නැහැ. දැන් මේක මේ ටිකක් තව ටිකක් ගැඹුරින් කියන්නේ සාමාන්‍යලාට ඔය දැන් අකාලික කියන එක මම කිව්වා අර කාල ගැන කතා කරනවා කියන අතීතයටත් පොදුයි වර්තමානයටත් පොදුයි අනාගතයටත් පොදුයි කියලා මේ බුදු ධර්මයේ ඒකේ ඒ සර්ෆස් ලිවිං ඒක තමයි කියන්නේ. නමුත් ඒ වුණාට නියම අකාලිකය කියන එකේ තේරුම අපි මේ ධර්මතාවය දකිනකොට අපිටම ප්‍රත්‍යක්ෂ වෙනවා මේකට වෙලා කාලයක් නැහැ. මොකද ඉපදිලා මැරෙන දෙයක් නැත්තම් කාලයක් නැහැ එතන. ඒ කියන්නේ මේ වෙනස් වෙන ස්වභාවයෙන් අයින් වෙච්ච ගමන් එතන කාලයක් නැහැ. වෙනස් වෙන ස්වභාවය තියෙනකන් කාලයක් තියෙනවා. ඒකට ඒ කාලයක් නැහැ කියන එකයි අකාලික කියන්නේ. ඒ වගේ ඉතින් මේ ධර්මතාවය දකින්න එක තමයි අපි මේ එළඹගත් සිහිය උඩට අරගෙන අපි කරන්නේ. ඒක හොඳයි. මේ කතා කරපේ. සාමාන්‍යයෙන් ධර්මය කියලා කියනකොට අපිට ඔළුවට එන්නේ මේ සූත්‍ර, ධර්මදේශනා, ත්‍රිපිටකය, පොත් වහන්සේ ඒවනේ. මගේ වැටහීම තියෙන්නේ ඔය ධර්මය කියලා කියන්නේ ස්වභාව ධර්ම. කියන්නේ ඒක තමයි අපි මේ ගුරුවරයා හැටියට තියාගන්නේ මේ අපි විදර්ශනා කරනකොට. එතකොට තමයි තේරෙන්නේ ඒක හැසිරෙන්නේ කොහොමද? ඒක නිසා තමයි මේ ඔක්කොම හේතුඵල වාදී ඔක්කොම එන්නේ ධර්මයේ කොටස් විදිහට. ඔව්. ඉතින් ඒක අර බාහිරව වෙන දෙයක් ගැන හිතන්න ගියොත් අරක වැටෙන්නේ නැහැ. ඔව්. ඒක තව ටිකක් මම විස්තර කරලා තින් ඔයා කියන එකේදී දැන් ඔය ස්වභාව ධර්මයයි ඒ වගේ දැන් දේව ගැන කතා කරාම අපි ඒ ධර්මතාවය අපි ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් කරන්නේ බාහිරව බලනවා. වටපිටාවේ තියෙන ධර්මයේ තමයි ස්වභාව ධර්මයේ බලන්නේ. නමුත් ඒ වටපිටාවේ තියෙන ධර්මතාවයට අමතරව Taman තුල තියෙන ධර්මතාවයක් තියෙනවා. Tamanගේ වෙනස් වෙන ස්වභාවයේ තියෙන ධර්මතාවයකුත් තියෙනවානේ. අපි ඉපදෙනවා, වයසට යනවා, මැරෙනවා. ලෙඩ හැදෙනවා. ඒ ඔක්කොම තියෙන්නේ අපිට. ඒකත් ධර්මතාවයක්. ඒකත් අර ධර්මතාවයක්. දැන් ඒක බලන්නේ කොහොමද? දැන් අපි තුමු සාමාන්‍යයෙන් දැන් මම මේ ඔය කියන එක මම මේ එක්ස්පෑන්ඩ් කරනවා. දැන් අපි ධර්මතාවය කියන එක අපි බැලුවාම වටපිටාවේ තියෙනවා ගස් වැවෙනවා, මේ වතුර ගලාගෙන යනවා. ඔය ඔක්කොම තියෙන ධර්මතාවයනේ. මේ ගහක ගෙඩියක් වෙන් වෙච්ච එකම බිමට වැටෙනවා. ඔක්කොම දවෝ පිටින් පේන ධර්මතාවය. දැන් ඔය ගුරුත්වාකර්ෂණය කියලා එකක් තියෙනවා. අර මේවා කියන ඔක්කොම තරු තියෙනවා. අර ඔක්කොම ඒ ධර්මතාවය. ඒ අපිට පිටින් පේන ඒවා ටික. නමුත් මොනවාද අපි ඇතුලේ තියෙන ධර්මතාවය? ඒක බලන තමයි සතිපට්ඨානෙ තියෙන්නේ. ඒ අපේ ඇතුලේ තියෙන්නේ මොකද්ද මේ වෙන්නේ? ඒකනේ අපි බලන්නේ. අපි බලනවා ඇතුලේ බලනකොට මේ ශරීරය කියලා එකක් අපිට නැහැ ඇත්තටම එකක්. ඊළඟට මේ වේදනාව කියන එක මේ සිදුවීමක් විතරයි. ඊළඟට මේ මනස කියන එක මේ මනස. ඒක මේ
ෆැබ්‍රිකේෂන් ඒක නිකන් මේ එකතු වෙච්ච ඔය උපාදානස්කන්ධයෙන් එකතු වෙච්ච දෙයක්. එහෙම නැත්නම් නාම රූප කියන ටික සිතිවිලි ටිකක් විතරයි ඒක. සිතිවිලි ඒකට අදාළ මේ ආවේග ටිකයි විතරයි. ඒ ටික ඔක්කොම දැනගත්තට පස්සේ ඊළඟ ධර්මතාවය කියන එක කියන ධර්මතාවයන් ඒ එක එකතු වෙච්ච අනිකුත් ධර්මතාවය ඇයි ඒක එහෙම වෙන්නේ කියන ධර්මතාවය අඳුන ගන්නකොට අඳුර ගන්න එක තමයි ඊළඟට කරන්නේ. ඒක තමයි අපි අර ඇතුලෙන් බලන්නේ. කියන්නේ. ඔව් නෑ ඒක තමයි දැන් ඒක තමයි මම කියන්නේ. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු ඔය දෙක වෙන් කරන එකනේ. මිනිස්සු හිතනවා මම ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම ස්වභාව ධර්ම. නමුත් මමත් ස්වභාව ධර්මයේ කොටසක් කියලා හිතන්න ගත්තම තමයි නියම විදර්ශනාවට වැටෙන්නේ. හරියටම හරි. ඔව් මමත් ස්වභාව ධර්මයේ කොටසක්. එතකොට මම කියන එක නා කොහොමද මේ ස්වභාව ධර්මයත් එක්ක එකතු වෙන්නේ කියන එක අඳුර ගන්න ඕනේ. ඒකට තමයි ඔය අර ඇතුලෙන් බලන්නේ.